අයිබෝවන් සුබෝදෑසනක් ඔබ අදත් එක්වන්නේ ජාතික මෙහෙවර වැඩසටහනත් සමගින් අද අලුත් මාසයක ආරම්භයක් වෙනදා නම් අපි අලුත් මාසයක අලුත් දේවල් ගැන හිතනවා කියන කාරණාව පෙරදැරිව කටයුතු කළත් දැන් වසර එකහමාරක් මුළුල්ලේ අපිට හිතන්නට ඒ වගේම අවධානය යොමු කරන්නට සිදු වෙලා තිබෙන්නේ නොපෙනෙන වෛරසයක් පිළිබඳව COVID-19 වෛරසය හේතුවෙන් මේ වන විට අපේ රට පත්ව තිබෙන තත්ත්වය අපේ රට තිබෙන අවධානම පිළිබඳව රටේ ජනතාව වශයෙන් ඔබ නිරන්තරයෙන් උත්සුක වෙනවා ඒ පිළිබඳව යාවත් කාලින වන තොරතුරු දැනගන්නට. ඒ නිසායි අපි සබැදිව වර්තමාන සමාජය තුළ කතාබහට ලක්වන කරුණු පිළිබඳව ජාතික මෙහෙවර තුළින් අවධානය යොමු කරන්න. අදත් ඒ ආකාරයෙන් මාතෘකාවක් පිළිබඳව අප සූදානම් කතාබහ කරන්නට. ඔබ ස්නායු රෝගයකින් පෙළෙනවා නම් එහෙමත් නැත්නම් ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් දීර්ඝකාලීනව ඒ සඳහා ප්‍රතිකාර ලබන්නෙකු නම් මේ වෛරසය ආසාදනය වුවහොත් ඔබට සිදුවන බලපෑම කෙබඳුද? ඒ වගේම ඔබ ස්නායු රෝගයකින් පෙළෙනවා නම් ඔබට COVID-19 ප්‍රතිශක්තිකරණයට ලබා ගැනීම සුදුසුද? මේ ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව සූදානම් කතා බහ කරන්නට අද ජාතික මෙහෙවර තුළින් ඒ සඳහා අද අප සමග සම්බන්ධ වෙනවා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෛද්‍යතුමා. ඔහු ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ ඔහුගේ දායකත්වය ලබා දෙනවා මේ වසංගතය තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහායි තමත් ගෞරවයෙන් වෛද්‍යතුමනි අප ඔබව වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. වෛද්‍යතුමනි අපි කතා බහ මෙතනින් ආරම්භ කරමු. දැන් නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙන්නෙකුට මේ වෛරසය ආසාදනය වුවහොත් කොවිඩ් වැළඳුනහොත් ඔහුට වෙනත් පුද්ගලයෙකුට වඩා භයානකද නැත්නම් කොහොමද වෙන බලපෑම සිදුවන බලපෑම මේ වෛරසය ආසාදනයත් එක්ක? ඉමේජ් ප්‍රථමයෙන්ම මම සුතිවන්ත වෙන්න කැමති සිරස ටීවී ආයතනයට ආරාධනය කිරීම සම්බන්ධයෙන් මේ ගැන කතා කරන්නට. අපි අද ඉන්නේ මේ COVID-19 රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අවස්ථාවක බොහොම භයානක තත්ත්වයක රෝගී මිය යන අවස්ථාවක අපි මේ අද සාකච්ඡාවේ උත්සාහ කරන්නේ COVID-19 රෝගය සහ ස්නායු රෝග ස්නායු පද්ධතියට මේ කොහොමද බලපාන්නේ, ඒ වගේම ඔබ සඳහන් කරපු නිදන්ගත ස්නායු රෝගයෙන් පෙළෙන කෙනෙක්, ඒ කියන්නේ chronic neurological condition එකකින් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට කොහොමද මේ රෝගය බලපාන්නේ, එහෙම නැත්නම් මේ වැක්සින් එක බලපාන්නේ, මේ ආදී වශයෙන් කතා කරන්න. ප්‍රථමයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ මේක වෛරස් එකක්. දැන් වෛරස් රෝග වලට අපි අහලා තියෙන විදිහට ප්‍රතිකාර නැහැ කියලානේ අපි අහලා තියෙන නමුත් වෛරස් කීපයකට ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම දැන් වෛරසයක් අපේ ශරීරය තුළට ඇතුල් වුණාම ඒ වෛරසය පළවා හැරීමට ප්‍රතිදේහ කියලා කොටසක් ඇති වෙනවනේ. මේ මම හිතන්නේ දැන් විශාල වශයෙන් සාකච්ඡා වෙනවා, බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. ඒ ප්‍රතිදේහ ඇතිවන්නේ මේ වෛරසයේ තියෙන ප්‍රතිදේහ ජනකයට විරුද්ධව. ඒ කියන්නේ වෙනත් වචන වලින් වෛරසයක් අපේ ශරීරය තුළට ඇතුල් වුණාම මේ වෛරසය අපේ ශරීරයේ තියෙන සෛලයක් හෝ දෙයක් නොවේ පිටස්තරින් ආපු දෙයක් විදිහට හඳුනා ගැනීම සඳහා අපේ ශරීරය අනුගමනය කරන ක්‍රමයක් තමයි මේ ප්‍රතිදේහ ජනක හඳුනා ගැනීම. ඒතර මේ වෛරසයේ තියෙන සමහර ප්‍රතිදේහ ජනක අපේ ශරීරය තුළ දකින්නට නොලැබෙන ප්‍රතිදේහ ජනක. ඒතර ඒවාට විරුද්ධ ප්‍රතිදේහ හදාගත්තාම මේ වෛරසය පළවා හැරීමට පහසුයි. නමුත් සමහර අවස්ථාවලදී මේ වෛරසයේ තියෙන ප්‍රතිදේහ ජනක අපේ ශරීරයේ සමහරවිට ස්නායු පද්ධතියේ තියෙන වෙනත් ප්‍රෝටීන් අංශු හා සමාන වෙනවා. එහෙම වුණාම අර ප්‍රතිදේහ ඇති කරන්නා වූ ප්‍රතිදේහ වෛරසය පළවා හැරීම සඳහා ඇති කරගන්නා වූ ප්‍රතිදේහ වෛරසයට ගිහිල්ලා ඇටැක් කරනවා. වගේම මේ ප්‍රතිදේහයට පුළුවන් ගිහිල්ලා ස්නායු පද්ධතියට ඇටැක් කරන සමහර අවස්ථාවල. මේ මූලධර්මය මේ ආකාරයෙන් ඇතිවන්නා වූ රෝගය ගැන අපි ඉස්සරහ දන්නවා. මේ රෝග කාණ්ඩයට කියන්නේ auto immune diseases කියලා. දැන් ස්නායු පද්ධතියේ තියෙනවා මේ neuro immunology නැත්නම් මේ auto immune ක්‍රමයට ස්නායු පද්ධතිය ඇතිවන්නා වූ රෝග අතීතයේ අපි දන්නා රෝග ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගිලන් බාරේ සින්ඩ්‍රෝම් කියලා තියෙන රෝගී තත්ත්වයක් අපි ක්‍රමක්‍රමයෙන් පැරලයිස් වෙනවා. දවස් කිහිපයක් සුමාන කිහිපයක් තුළ එයත් ඒ වගේම ක්‍රමයක තමයි ඇති වෙන්නේ. ඉතින් දැන් මේ වෛරසයේ විරුද්ධව ඇතිවන්නා වූ ප්‍රතිදේහ සමහර වෙලාවට ගිහිල්ලා අපේ ස්නායු පද්ධතියේ තියෙන සමහර ස්ථාන වලට ඇටැක් කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් මේ වෛරසය ඇතිවුණයින් පස්සේ සමහර අයට ස්නායු පද්ධතියේ රෝග ඇතිවන්නට පුළුවන්. ඒක එක පැත්තක්. අනිත් අතින් අපි දන්නවා මේ වෛරසයක් පළවා හැරීමට ප්‍රතිදේහ නැත්නම් ප්‍රතිශක්තිය අවශ්‍යයි.
ඉතින් අපි දන්නා දෙයක් තමයි මේ නිදන්ගත රෝගී තත්ත්වයක් තියෙනකොට අපේ ශරීරයේ ප්‍රතිශක්තිය යම්කිසි අඩුවක් තියෙනවා. මේක ස්නායු පද්ධතිය විතරක් නෙවෙයි ඕනෑම ක්‍රොනික් ඩිසීස් එකක් තියෙනකොට සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිය අඩුවීමක් තියෙනවා. ඒ නිසානේ මේ පියවැඩියාව සහ මේකුත් කිඩ්නි ඩිසීස් ඒවා තියෙනකොට ඒ අයට මේ රෝගයේ තියෙන සංකූලතාව වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ ප්‍රතිශක්තිය අඩුවීම නිසා. ඒක නිදන්ගත රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට ස්නායු පද්ධතියේ මේ රෝගය වැළඳුනොත් සමහර විට ටිකක් දරුණු තත්ත්වයන් වලට යන්න බැරි නෑ. මම දරුණු තත්ත්වය කියලා අදහස් කරන්නේ පෙනහළු ආසාදනය. මොකද පෙනහළු ආසාදනය තමයි දරුණුම තත්ත්වය. ඒකෙන් තමයි රෝගී නියන අවස්ථාව අපිට පේන්න තියෙන්නේ. ඒ සඳහා තමයි මේ ඔක්කොම බැටල් එක ගෙනියන්නේ මේ පෙනහළු වල තියෙන ප්‍රශ්න විසඳන්න ඔක්සිජන් දෙනවා, HTUs හදනවා. ඉතින් මේ සියලුම දේ අතරම දැනට මේ වෙලාවේ ගත වෙන්නේ මේ පෙනහළු ආශ්‍රිතව ඇතිවන සංකූලතාවය සඳහානේ. ඉතින් එක පැත්තකින් මෙය වළක්වා ගත යුතුයි. අපි කොහොමද මේක වළක්වා ගන්නෙ? දැන් වෛරස් එකේ තියෙන ප්‍රතිදේහ ජනකය අපේ ශරීරයේ තියෙන ප්‍රෝටීන් කොටස් වලට සමානව තිබුණොත් වෛරස් එක බේරලා ඉන්න පුළුවන්. මොකද ඒ වෛරස් සමහරලාට පාවිච්චි කරන උපක්‍රමයක්. ඉතින් දැන් මේ වෛරස් එකක් ගත්තම දැන් ඇත්තටම මේ COVID-19 වෛරස් එකේ එක ප්‍රතිදේහ ජනකයක් නෙමෙයි තියෙන ප්‍රතිජනක ගොඩාක් තියෙනවා. ඒක දැන් ඔය ස්පයික් ප්‍රෝටීන් කියන දැන් ප්‍රධාන වශයෙන් කතා කරන ඊට අමතරව තවත් ප්‍රතිදේහ ජනක කොටස් තියෙනවා. ඉතින් ඒ කොටස් වලට ප්‍රතිදේහ හැදෙනවා අපේ ශරීරයට. ඒ නිසා ස්නායු පද්ධතිය ආබාධ ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ ගැන තවම මේක අලුත් රෝගයක් තාම අපි අවුරුදු 1.5ක් දෙකක් දන්නේ. දැනට ගොඩාක් දැනුම එකතු වෙමින් පවතිනවා. තවත් දැනුම එකතු වෙයි. තව ඉදිරියේ තවත් මේ රෝගය ගැන දීර්ඝ කාලීන සංකූලතා ඇතිවන්න පුළුවන් ස්නායු පද්ධතිය. ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ගොඩාක් දේවල් තියෙනවා තවම අපි නොදන්නා දේවල්. නමුත් වර්තමානයේ අපිට මේ රෝගයෙන් ගැලවෙන්න කියලා තියෙන හොඳම ක්‍රමය තමයි මේ එන්නත. එන්නත තමයි හොඳම ක්‍රමය කියලා වෛද්‍යවරු ඒ වගේම සියලුම දෙනා විශ්වාස කරන ක්‍රමය, දන්නා ක්‍රමය සහ දැනට ඔප්පු වෙමින් පවතින ක්‍රමය. ඒ නිසා අපි මේ සංකූලතා ගැන කතා කරාට අපි මේ රෝගයෙන් ඇතිවන්නා වූ සංකූලතා ඒ වගේම අපි තව පැත්තකින් බලනවා මේ වැක්සින් එක දුන්නහම ඒයින් අපිට රෝග හැදෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ කෙටි බාධා කිරීමක් අපි එන්නතට යන්න කලින් මම මේ ප්‍රශ්නය තුමාට යොමු කරන්න කැමතියි දැන්. අපි කියමුකෝ නිදන්ගත ස්නායු රෝගී කියලා පුද්ගලෙක් ඉන්න ඔහුට වෛරසය ආසාදනය වෙනවා. වෛද්‍යතුමා කියපු විදිහට දැන් වෙනත් රෝගියෙකුට හා සමානවද මේ සංකූලතා හට ගැනීම සිදු වෙන්නේ? ඒ වගේම නැත්නම් මේ ඇතිවන සංකූලතා වල යම්කිසි වූ බරපතලකමක් සිදු වෙනවාද මේ නිදන්ගත ස්නායු රෝගියෙකුට වෛරසය ආසාදනය වුණොත්? ඔව් නිදන්ගත ස්නායු රෝගයක් තියෙන පුද්ගලයෙකුට මේ රෝගය ආසාදනය වුණොත් ඔහුගේ මේ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඇතිවීම ප්‍රවණතාවය වැඩි කියන එක අපි දන්නවා. මොකද ප්‍රතිශක්තිය හීනීමක් තියෙන නිසා ඊට අමතරව මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවාද? මෙතෙක් පැවති නිදන්ගත රෝගී තත්ත්වය උත්සන්න වෙනවාද කියන එක ඒකත් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන පැහැදිලි අවබෝධයක් තවම නැහැ. නමුත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රතිශක්තිය අඩු වුණාම සංකූලතාවය වැඩි. සංකූලතාවයන් ක්‍රම ස්නායු පද්ධතිය විතරක් නෙමෙයි සියලුම සංකූලතාවයන් වැඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක තමයි මගේ කෙටි පිළිතුර. ඇත්තටම දැනට තියෙනා වූ නිදන්ගත රෝගී තත්ත්වය දැන් ස්නායු පද්ධතියේ නිදන්ගත රෝගී තත්ත්වයන් දිහා අපි කතා කරනකොට කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි ඔහුගේ දැන් ඉමේෂය. ධර්මයේ ස්නායු පද්ධතියේ රෝග අනිත් පද්ධති වල රෝග ටිකක් වෙනස්. හේතුව ස්නායු පද්ධතියේ තමයි අපේ මේ තියෙන ඇබිලිටිස් නැත්නම් අපේ මේ හැකියාවන් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපිට ඇස් පේනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මේ නොයෙකුත් ක්‍රියාකාරකම් සියල්ලම පාලනය වෙන්නේ ස්නායු පද්ධතිය. සංවේදී මාතෘකාව. ඔව්. ඉතින් ස්නායු පද්ධතියේ රෝගයක් ආවහම අපිට මේ තියෙන ඇබිලිටිස් නැති වෙන්න පුළුවන්. ඩිසේබල් වෙන්න පුළුවන්. වෙන වචනේ අපි ආබාධිතයෙක් වඩපත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ආඝාතයකින් රෝගය ගත්තොත් එකවරම මොළයේ යම්කිසි ප්‍රදේශයකට රුධිර සැපයීම නැවතීම නිසා ඒ ප්‍රදේශයෙන් පාලනය වන කොටස් සමහර එක පැත්තක් චාලක ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. ඒ නැති වෙනවා. එතකොට ඒ නැතිවීම සමහර වෙලාවට ජීවිත කාලය පුරා ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. සමහරට එහෙම වෙනවා. අපි දන්නවා ආඝාතය හැදුණු රෝගීන් බොහෝ දෙනෙක් නෙමෙයි අතරම යම්කිසි කොටසක් එම ඒ නැති වෙච්ච හැකියාවන් එක්ක ඉතුරු ජීවිත කාලය ගත කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔහුගේ මේ තියෙන ප්‍රශ්නය වර්ධනය වෙනවා කියලා එකක් නැහැ. ඒක කොටසක් නිදන්ගත ස්නායු රෝගවල. ඒ කියන්නේ ඒ රෝගය විසින් ඔහුට යම්කිසි දුර්වලතාවයක් ඇති කරලා තියෙනවා. ඒ දුර්වලතාවය සමග ඉතුරු ජීවිත කාලය ගත කරන්න සිද්ධ වෙනවා. තවත් කොටසක් තියෙනවා දුර්වලතාවයක් ඇති කරන පමණක් නෙමෙයි ක්‍රමක්‍රමයෙන් මේ දුර්වලතාවය වැඩි වෙමින් පවතිනවා. දැන් උදාහරණයක් විදිහට පාකින්සන්ස් ඩිසීස් වර්ධනය වෙමින් පවතින රෝගයක්. ඩිමෙන්ෂියා. ඒ වගේම අපි අහලා තියෙන මෝටර් නියුරෝන් ඩිසීස්. මේ වෛද්‍ය විද්‍යාවේ කතා කරන මාතෘකාව.
තවත් ගොඩක් ඒ වගේ රෝග තියෙනවා අපි වචන කිව්වට සමහර අවබෝධ නොවෙන්න පුළුවන්. මේ වගේ සමහර රෝග තත්ත්වයන් තියෙන ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් යනවා. ඒ කාටවත් නොවැළැක්විය හැකි. ඒ පාලනය කිරීමේ යම් දේවල් තියෙන ක්‍රම තියෙනවා. නමුත් ඒ රෝග ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නියමිතයි. මේ කොටස් දෙකටම අපිට මේ වෛරස් ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ කොටස් දෙකටම එකම දේ තියෙන්නේ සංකූලතා ඇති වෙන හැකියාව වැඩි. වෙනත් වචනකින් පෙනහළු ආසාදනය වීමේ හැකියාව ඒ නෝනු පුද්ගලයාට සාපේක්ෂව වැඩිකමක් තියෙනවා. ඒ වගේම එම පුද්ගලයන්ට තමයි අතර මේ එන්නතේ වටිනාකමත් වැඩි. මොකද හේතුව අපි දන්නවා මේගොල්ලන් තමයි මේ ප්‍රශ්න ඇතිවන්නේ. මේ ප්‍රශ්න ඇති වෙන කණ්ඩායම තමයි අපි එන්නතෙන් ආරක්ෂා කරගත යුතු. සමහරලාට එන්නත බියවන්නේත් මේගොල්ලන්. ඒක ඇතින් තත්ත්වය. වර්තමාන සමාජය තුළ එන්නත්කරණය ශීඝ්‍රව සිදු වෙනවා දීප ව්‍යාප්තව. දැන් වෛද්‍යතුමනි මේ ස්නායු රෝගවල පෙළෙන්නෙක් දීර්ඝකාලීනව නිදන්ගත ස්නායු රෝග වලට පෙළෙන්නෙක් මේ ප්‍රශ්නය අපිනුත් මීට අවස්ථා කිහිපයකදීම ඇහුවක්. දැන් මේ එන්නත ලබා ගැනීම සුදුසුද? යම්කිසි අයුරකින් මම වර්තමානය තුළ එන්නත ලබා ගතහොත් අනාගතයේදී යම්කිසි වූ ඒකේ අතුරු ප්‍රතිඵලයකට මට මුහුණ දෙන්නට සිදුවේද කියන කාරණය පිළිබඳව මිනිසුන් අතර සමාජය තුළ යම්කිසි වූ ගැටලුවක් තිබෙනවා. මම කැමති ඒක निराකරණය කරගන්න. ඔව් දැන් එක පැත්තකින් එන්නත අපිට අවශ්‍ය වෙලාවක්. අපි දන්නවා එන්නත තමයි එකම සහ පිළිගත හැකි හොඳම පිළිතුර. අනිත් පැත්තෙන් අපි කල්පනා කරනවා මේ එන්නතෙන් අපිට සංකූලතාවයක් එයිද? විශේෂයෙන්ම ස්නායු නිදන්ගත රෝගයක් තිබෙද්දී අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම එන්නත කිසිම සංකූලතාවයක් ඇති නොකරන දෙයක්. දැන් අපි දන්නවා සමහර අවස්ථාවල අපි දැකලා තියෙන රෝගීන් එන්නත විද්දට පස්සේ සමහරලාට නොයෙකුත් සංකූලතාවයන් සමග ස්නායු ආබාධයක් සමග අපි ළඟට එනවා. දැන් කාලයෙන් මේ දෙක සම්බන්ධ වුණාට උදාහරණයක් විදිහට අද එන්නත දුන්නා අද රැයට ස්නායු ප්‍රශ්නයක් ඇති වෙනවා. ආඝාතය ඇති වුණා කියමුකෝ. එතකොට මේක එන්නත නිසාම සිදුවුණු දෙයක්ද? එන්නත නොදී හිටියත් මේක සිදු වෙන නියමිතව තිබුණාද? මේ ප්‍රශ්න. දැන් ඒක වෛද්‍යවරයෙකුට පමණයි තීරණය කළ හැකි. දැන් අපි හිතමු රෝගියෙක් තීරණය කළොත් මට අද එන්නත ලබා ගත්තා අද රැට මට ආඝාතය හැදුණා. මේ එන්නත නිසයි වුණේ කියලා රෝගියෙක් තීරණය කළොත් වැරදි. ඒක වෛද්‍යවරයා සාකච්ඡා කරලා තීරණය කර ගන්න ඕනේ. මොකද අපිට ඒ වෛද්‍යවරයා තමයි වැඩිපුර දැනුම තියෙන ඒ සඳහා තීරණයක් ගැනීම සඳහා. එන්නත නිසා ආපු කියලා අපිට හිතන අවස්ථා තියෙනව නැත්තේ නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් විදිහට බෙල්ස් පොල්සි කියලා තත්ත්වයක් තියෙනවා. බෙල්ස් පොල්සි කියන්නේ අපේ මූණේ එක පැත්තක පණ නැතිවීමක් සිදු වෙනවා. ඒක බහුල ප්‍රශ්නයක් සමාජයේ තියෙන අපි සාමාන්‍යයෙන් නිතර දකින ප්‍රශ්නයක්. ඒක අංශභාගය නෙමෙයි, ආඝාතය නෙමෙයි. ඒ මුනේ මේ පැත්තේ ක්‍රියාකාරීත්වය කෙටි කාලයකට නතර වෙනවා ස්නායු ආබාධයක් නිසා. ඉතින් මේ රෝගය පැතිරෙන කාලේ නැත්නම් මේ එන්නත් දෙන කාලේ මේක එනවා ඉතින්. මේ බෙල්ස් පොල්සි කියන තත්ත්වය ආවම කෙනෙක් හිතනවා බෙල්ස් පොල්සි වැඩිද? මේ රෝගය පවතින කාලේ රෝගය නිසා එහෙම නැත්නම් මේ එන්නත නිසා මේක වැඩිවීමක් තියනවාද කියලා. ඒකට දෙන්න පුළුවන් හොඳම ලේසිම ක්‍රමය තමයි හොයාගන්න එම ප්‍රදේශයේ එම සමාජයේ එම කමියුනිටි එක ඇතුලේ බෙල්ස් පොල්සි කීයක් අවුරුද්දකට සිදු වෙනවද මේ රෝගය පැතිරෙන්න කලින්. ඒ වගේම දැන් මේ රෝගය පැතිරෙන මේ එන්නත දෙන කාලය තුල කොච්චර වෙනවද? ඉතින් මේක අධ්‍යයනය කරලා බලන පිට රටවල බැලුවම මේ දෙකේ වෙනසක් පේන්නේ නැහැ. වෙනත් කාලවල සිදුවෙන ශීඝ්‍රතාවයෙන්ම එහෙම නැත්නම් ඒ ඉන්සිඩන්ස් එකෙන්ම මේ කාලය තුල සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරනවා බෙල්ස් පොල්සි එක මේක නිසා සිදුවන වෙනසක් නෙමෙයි කියලා. දැන් කාලයෙන් සම්බන්ධ වුණු පමණින්ම හේතුඵල වශයෙන් සම්බන්ධ වන්නේ නැහැ. හේතුව සහ ඵල වශයෙන් සම්බන්ධ වන්නේ නැහැ. ඒ නිසාම මේක වෛද්‍ය විද්‍යාත්මකව මේක ඇනලයිස් කරන්න අවශ්‍යයි. ඉතින් එහෙම බැලුවම මේ කාලේ අපිට ගිලන් බාරේ සින්ඩ්‍රෝම්ස් මේ ඔක්කොම අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු ඕටෝ ඉම්යුන් නියුරොලොජිකල් ඩිසීසස්. ඒකට ඕටෝ ඉම්යුන් නියුරොලොජිකල් ඩිසීසස් කියන්නේ අර ප්‍රතිශක්තිය ආශ්‍රිතවම ස්නායු පද්ධතිය ඇති හට ගන්නා රෝගී තත්ත්වයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා ඉස්සරත් ඕනෑම වෛරස් එකක් හැදුනම බොහෝ වෛරස් වලට මේ වගේ දේවල් ඇතිවන්නට පුළුවන්. COVID-19 කියන්නේ වෛරස් එකක් නිසා ඒක ආශ්‍රිතවත් immunological neurological disorders ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා ඒක. ඒක වැඩිවීමක් තියනවාද කියන එක ඇතිවන්නට පුළුවන්. නමුත් ඒ ඇතිවන ප්‍රමාණය නැත්නම් ශීඝ්‍රතාවය නැත්නම් ඉන්සිඩන්ස් එක අපි හිතන්නේ ඉතා විශාලයි කියලා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි දැනගන්න ඕන වැක්සින් කොච්චර ප්‍රමාණයක් දුන්නම කොච්චර ප්‍රමාණයක් ස්නායු ප්‍රශ්න ඇතිවනවද? ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ඇති. දැන් වැක්සින් මිලියන් ගාණක් දෙනකොට අපි හිතමු මට හරියටම ඉලක්කම කියන්න අමාරුයි නමුත් අපි දැකලා තියෙන ප්‍රමාණය ඊටාම අල්පයි. දැන් ලංකාවේ කොච්චර වැක්සින්ස් දෙනවද? අපි හරියම අල්පයි එහෙම ප්‍රශ්න ඇති වෙනව දකින්න. ඉතින් වැක්සින් එකෙන් තියෙන වාසිය කොච්චරද? මේව තරාදිය දෙපැත්තට දාලා විද්‍යාත්මකව බලලා තමයි මේ නිර්දේශයන් ඉදිරිපත් කරන්නේ. කෙනෙක් අහුවොත් වැක්සින් එකෙන් කිසිසේත්ම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නොහැකිද?
ඒකට අපිට උත්තරේ කියන්නේ වෙන්න පුළුවන්. නමුත් මේ probabilities balance කරාම එහෙම නැත්නම් මේ සම්භාවිතාවයන් තරහදී දෙපැත්තට දාලා balance කරලා ගත්තාම තමයි නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ ඔබ වැක්සිනේ ලබා ගත යුතුයි. ඔබ ස්නායු රෝග නිදන්ගත තත්වයකින් පෙළෙනවා නම් විශේෂයෙන්ම වැක්සිනේ ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද අනිත් අයටත් වඩා සංකූලතාවය තියෙන හැකියාව තියෙන නිසා. දැන් වෛද්‍යතුමනි මේ ඔබතුමා ජාතික රෝහලේ කාර්යභාරය සහ මේ රෝගීන්ට ප්‍රතිකාර කරන නිසා මම කැමතියි මේ ප්‍රශ්න යොමු කරන්නට. දැන් ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට එන රෝගීන් හෝ වේවා අනිකුත් ජනතාව හෝ වේවා මේ එන්නත ලබා ගැනීමට වර්තමානයේ තුල දක්වන උනන්දුව පිළිබඳව ඔබතුමාගෙන් මම යමක් දැනගන්න කැමතියි. ඇත්තම අපේ රටේ එන්නත ලබා ගැනීමට තියෙන උනන්දුව ඉතාම හොඳයි. සමහර රටවල් දිහා බලනකොට ඒ අතින් අපි ඉතාම හොඳ තැනක ඉන්නේ. මම ඒ ගැන ප්‍රශංසා කරනවා අපේ ජනතාවට. ඒගොල්ලෝ එන්නත ලබා ගන්න ඉතා ලොකු උනන්දුවක් දක්වනවා. අපි දැකලා තියෙනවා ඇමරිකාව වගේ සමහර රටවල් වල ඒගොල්ලෝ එන්නත ප්‍රතික්ෂේප කරනවා. මම අහලා තියෙන සමහර රටවල ඩොලර් 100ක් සල්ලි ගෙවනවා එන්නත ලබා දීමට. ඉතින් මේ එන්නත ලබා දීම එක පැත්තකින් පුද්ගලිකව Tamanට රෝගය වැළැක්වා ගැනීමට අවශ්‍යයි කියන එක අපි දන්නවා. ඊටත් වඩා එහාට ගියපු සමාජ වගකීමක් තියෙනවා. මොකද මේ එන්නත කියන්නේ ඇත්තටම කොමියුනිටි ට්‍රීට්මන්ට් එකක්. ඒකට වචනවලින් සමාජයට දෙන ප්‍රතිකාරයක් නෙවෙයි. සමාජයේ යම්කිසි ප්‍රතිශතයක් එන්නතෙන් ආරක්ෂාව ලබා දුන්නම තමයි රෝගය පාලනය වෙන්නේ. නැත්නම් මේ වසංගතය නැත්නම් මේ එපිඩෙමික් එක කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් අපේ රටේ ජනතාව ඉතාම හොඳයි. එන්නත ලබා ගැනීම විශාල උනන්දුවක් තියෙනවා. එන්නත ලබා ගැනීමේ පිළිබඳ මොකද අපේ රටේ නිෂ්පාදනය නොවන නිසා යම්කිසි පරක්කුවක් තියෙන බව ඇත්ත. නමුත් මම දැන් රජය ඉතා හොඳින් මේ ගැන උත්සුක වෙමින් එන්නත් ලබා ගැනීමට උනන්දු වෙලා තියෙනවා. එන්නත් කරන්නේ පැත්තේ මම හිතන්නේ අපි ප්‍රශංසාත්මකව කතා කළ යුතුයි. අපි දැක්කා ලක්ෂ 5ක් එක දවසක දීලා තිබුණා. ඉතින් ගෙවල් වලට ගිහිල්ලා එන්නත ලබා දෙනවා. ඉතින් එන්නත ලබා ගැනීමේ උනන්දුව සහ එන්නත ලබා දීමේ පිළිවෙල ගැන මගේ ලොකු මේකක් නැහැ. අපි දන්නවා පොඩි ප්‍රශ්න සමහර තැන්වල සාකච්ඡා වෙනවා මේ කතු තීරණ හරිද නැද්ද කියන එක ගැන. නමුත් ඒවා සාකච්ඡා වෙන විවාදාත්මක දේවල් මිසක් ලැබෙන එන්නත් ඉතාම ශීඝ්‍රයෙන් ලබා දෙමින් යනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ඉදිරි මාස කිහිපය තුළ කොහොම හරි ඒ රටේ අවශ්‍ය ප්‍රතිශතයට එන්නත ලබා ගන්න පුළුවන් වෙයි කියන එක. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන මේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා එකම විසඳුම මේ කොවිඩ් එන්නත පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කරලා තියෙන්නේ හැකි ඉක්මනින් ඔබ මේ එන්නත ලබා ගන්න කියන ආකාරය. ඒ නිසා අපිව නරඹන ජනතාවට අපි ලබා දෙන පණිවිඩය තමයි මේ එන්නත ලබා ගැනීමෙන් දැඩි අතුරු විපාක යම්කිසි වූ අනාගතයේදී රෝගාතුර වීමේ සම්භාවිතාවක් තිබෙනවාද කියන කාරණේ පිළිබඳව තවමත් සාධක නැහැ, ඔප්පු වී නැහැ. ඒ නිසා වර්තමානයේ තුල මේ ඇතිව තිබෙන වසංගත තත්වයට මුහුණ දීම සඳහා ඔබගේ ළඟම එන්නත් කරන මධ්‍යස්ථානයට ගොස් ඔබට ලබා දෙන එන්නත ලබා ගන්නට මම මේ එන්නත ලබා ගන්නවා අර එන්නත මගේ පළාතට එනවා කියන කාරණය බලාපොරොත්තුවෙන් රැඳී සිටින්නට එපා. ඒ නිසා අපි ළඟම එන්නත හොඳම එන්නත කියන කාරණාව පෙරදැරිව හැකි ඉක්මනින් දිවයිනේ සෑම තැනකම පිහිටා තිබෙන මේ එන්නත් කරන මධ්‍යස්ථානවලට ගොස් ඔබගේ එන්නත ලබා ගන්න කියන පණිවිඩය ජාතික මෙහෙවර වැඩසටහන තුළින් අපි ඔබට මේ අවස්ථාවේදී ලබා දෙනවා. අපි සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව අප සූදානම් ස්නායු රෝග වලින් පෙළෙන්නන්ට මේ වෛරසයෙන් සිදුවන බලපෑම පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න. The Gun at the People Leadership Series 2 සුපිරි මිනිසුන්ගේ පොසිටිව් අදහස් යළිත් ඔබට ජීවිතය අලුත් කරන නායකත්ව අත්දැකීම් එක්ක දෙවනි අදියරට අප සූදානම්. අදදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සවස 6ට Zoom සහ VForce Facebook පිටුව ඔස්සේ දැන්ම www.vforce.lk වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වන්න. ගම් මැද්ද VForce අරමුණ දිනන පෙරමුණ. අත්‍යවශ්‍යම කාරණාවකට ඇරෙන්න ගෙයින් එළියට බහින්න එපා. අපි අපේ දෑත් නිතරම පිරිසිදු තබා ගමු. ඒ වගේම නිවැරදිව මුඛ ආවරණ පළඳිමු. පුළුවන් හැම වෙලෙම නිවසේම රැඳීමු. අපි තනිව ආරක්ෂා වුණොත් මුළු රටම ආරක්ෂා වෙනවා. ඒ වගේම අපේ ආදරණීයනොත් ආරක්ෂා වෙනවා. අපි අපේ යුතුයකම ඉටු කරමු. තෙරුවන් සරණයි. මම ඔයාලා හැමෝම ආදරය කරන කියා දෙන ආදරේ තරම් තෙල් නාට්‍යයේ චිටි ආච්චි. අන් හැමෝටම වඩා
ඔබේ පවුලට ඔබ වටිනා කෙනෙකි. අපි පරිස්සම් වෙමු. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් ජාතික මෙහෙවර සමගින් අපි අද කතා බහ කරන්නේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා සමග මේ ස්නායු රෝග වලින් පෙළෙන්නන්ට මේ කොවිඩ් වෛරසයෙන් සිදුවන බලපෑම පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. වෛද්‍යමනි මේ විරාමයට පෙර ආතුව අපි කතා බහ කරේ එන්නත ලබා ගැනීමේ මේ වෙලාවේ තිබෙන හැකියාව සහ එහි ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව. දැන් මේ සමාජය තුළ මම දකින කාරණාවක් තමයි එන්නත ලබා ගැනීම ජනතාවගේ තිබෙන උනන්දුව නිසා දිගු පෝලිම් අපි දක්නට ලැබෙනවා. ඊට පස්සේ පොර කනවා මේ එන්නත ලබා ගන්නට එන්නත් කරන මධ්‍යස්ථාන තුළ දැන් අපි වසර එකහමාරක් මුළුල්ලේ අර මූලික දේවල් තමයි දුරස්ථභාවය තබා ගැනීම, අත්සේදීම, මේ මුවාවරණ පැළඳීම මේ කොවිඩ් මර්ධනය කරන්න. හැබැයි එන්නත් කරන මධ්‍යස්ථානයක් තුළ දුරස්ථභාවය ඔය කියන ආකාරයට තිබෙන මේ උනන්දුව නිසා, ජනතාවගේ උනන්දුව නිසා නැති වී තිබෙන තත්වයක් අපිට දකින්නට පුළුවන්. මේ කාරණා පිළිබඳව ඔබතුමාගෙන් උත්සාහයක් ලැබෙනවා. ඔව් ඉමේෂ් මේ රෝගයෙන් වැළකෙන්න තියෙන ප්‍රධානම ක්‍රමය එන්නත බව ඇත්ත. නමුත් අපි දන්නවා මේ වෛරසය ස්වභාව ධර්මයෙන් නිකන් තියෙන්නේ නැහැ. ජීවි මිනිස්සෙකුගේ තුල විතරමයි තියෙන්න පුළුවන්. දැන් මගේ ශරීරයේ තියෙන විස බීජය ඔයාලට ඇතුල් වෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. තව රෝගියෙක් ළඟට ගිහිල්ලා මේක ලබා ගත්තේ නැත්තම්. ඒ විස බීජය එළියට ඇවිල්ලා ගොඩක් වෙලා පවතිනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔබ තව පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා මූණට මූණ මුඛාවරණයක් නැතුව කතා කරන අවස්ථාවේදී මේ අර බිත්ති මගින් මේක සම්ප්‍රේෂණය වන්නට පුළුවන් නේ. දැන් කෙනෙක් අපි හිතමු ගෙදර ඇතුළෙම ඉන්නේ. ඒ ගෙදර වෙන කිසිවක් එන්නෙම නැහැ. තව පුද්ගලයෙක්. ඒතර මේ රෝගියාටත් මේ රෝගෙන් වැළකෙන්න හැකියාවක් තියෙනවා. එළියට යන්නෙම නැත්නම් ගෙදර ඇතුළෙම නම් ඉන්නේ. තවත් කෙනෙක් පිටින් එන්නෙත් නැත්නම් විස බීජ අරගෙන. ඒතර ඒ ගෙදර ඉන්න පුද්ගලයාට මේ රෝගේ එන්න ක්‍රමයකුත් නැහැ. ඒක පැත්තෙන් හොඳ ක්‍රමයක් මේ රෝගෙන් වැළකෙන්න. නමුත් අපි එන්නත ලබා ගන්න කියලා ඉවර එළියට බහැලා අර මේ ශරීරෙම කිව්වා වගේ අර සෙනගක් ඇතුලේ පොර කරනවා නම් ඊට පස්සේ සමාජ දුරස්ථභාවය තියාගන්න තු එකිනෙකට ළඟට යනවා නම් එතන අපිට රෝගේ සම්ප්‍රේෂණය වෙන්නත් පුළුවන්. දැන් අපි මේ සමාජ දුරස්ථභාවය නැත්තම් මේ මීටර එකක හෝ දෙකක දුර තියා ගැනීම තනියෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයිනේ. දැන් මම ඔබගේ ළඟට එන්නේ නැහැ කියලා මම දුරින් හිටියට ඔබ මගේ ළඟට එනවා නම් මේ දුරස්ථභාවය පැවතෙන්නේ නැහැනේ. මේ සමාජ දුරස්ථභාවය තනියෙන් කරන වැඩක් නෙමෙයි. සමාජයක් එකතු වෙලා කරන වැඩක්. ඒ නිසා එළියට බැස්සොත් සමහර වෙලාවට අපි කොච්චර වුණා තිබුණත් මේ සමාජ දුරස්ථභාවය පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අර ගෙදරටම වෙලා ඉන්න කියලා කියන්නේ. දැන් මගේ ගාවට එන අහන හුඟ දෙනකොට මම කියන දෙයක් එන්නත ලබා ගන්න. හැබැයි පොර කන්න යන්න එපා. සෙනග අතරට යන්න එපා. සෙනග අතරට නොගිහිල්ලා ලබා ගන්න පුළුවන් නම් ලබා ගන්න. නැත්නම් ගෙදරට වෙලා ඉන්න. ඊට වඩා හොඳයි. ඉතින් ඒක ඔබ දැනගත යුතු දෙයක්. දැන් අපිටත් සමාජ වගකීමක් තියෙනවා මේ එළියට ගියන් පස්සේ අනිත් පුද්ගලයාගෙන් ඈත් වෙලා ඉන්න. නැත්නම් අපි දන්නවා මේක බෝ වෙන්න පුළුවන් කියලා. මේ පොකුරු හැමතැනම ඇතිවෙච්ච බව අපි දැක්ක අපේ ලංකාවේ. ඒ නිසා මේ එන්නත් පුකුරක් ගැන තවම කවුරුත් කතා කරන අපිට ඇහිලා නැහැ. අපි දන්නේ නැහැ. එන්නත් ගන්න තැන ගිහිල්ලා පොර කෑවම එතන සම්ප්‍රේෂණයක් සිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා එන්නත ලබාගත යුතුයි කියන නිර්දේශ අපි දිගටම ඉදිරිපත් කරනවා. ඔබ ඊටාම නිවැරදිව කිව්වා වගේ මොන එන්නතද හොඳ කියලා හොයන්න එපා. මේ හැම එන්නතකින්ම කොවිඩ් මරණ අඩු කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. සංකූලතාව පැත්තෙන් බැලුවත් ඒවයි ලොකු වෙනස්කම් නැහැ. ඒ නිසා මේ එන්නත් වර්ගය අපි හොයමින් යන්නේ නැහැ. දැන් රජයත් අපි එන්නත් ගෙන්නනකොට මම හිතන්නේ එන්නත් වර්ග හොයමින් ගෙන්නනවා කියලා. ඒගොල්ලෝ අපිට ගෙන්න ගන්න පුළුවන් හොඳම එන්නත් ලබාගත හැකි ඉහළ කරීම ලබාගත හැකි එන්නත් කෙනලා ජනතාවට ලබා දෙනවා. ඉතින් එන්නත් වර්ගයේ හොය යන ගියොත් අපි අමාරු වැටෙන්න පුළුවන්. අපිට ඉක්මනින්ම ලබාගත හැකි ළඟම තියෙන කුමන හොයන්නත් ලබා ගැනීම තමයි හොඳ. ඒ වගේම මේ සෙනග අතරට ගිහිල්ලා මේ සම්ප්‍රේෂණයක් කරගන්න නැතුව ඒක ලබා ගැනීමත් ඉතාම වැදගත්. ලෝකයේ රටවල් වල මේ එන්නත් බෙදී යාම තුල 75%කට වැඩි කොටසක් මේ බලය තිබෙන රටවල් වලට තමයි බෙදා හැරීම සිදු වෙන්නේ. ඉතුරු 25% තමයි ශ්‍රී ලංකාව වැනි රටවල් වලට බෙදා හැරීම සිදු වෙන්නේ. ඉතින් ඒ එන්නත් මේ ආකාරයෙන් අපේ රට තුළට ගෙනීමේදී වෛද්‍යතුමා කිව්වා වගේ අපි නැවතවතාවක් කියන්නේ ඉක්මනින්ම ඔබ එන්නත ලබා ගන්න. නමුත් දුරස්ථභාවයේ තියාගෙන අර මූලික සෞඛ්‍ය රෙගුලාසි සෞඛ්‍ය රීති අනුගමනය කරන්න කියන කාරණාව අපි නැවතවතාවක් රටේ ජනතාවට දැනුවත් කරනවා. වෛද්‍යතුමනි අපි නැවතත් අපේ මේ ස්නායු රෝග පිළිබඳව මාතෘකාවට යමු වුණොත් දැන් ප්‍රායෝගිකව ස්නායු රෝග වලින් පෙළෙන්නන්ට එන්නත් ලබා ගැනීමෙන් සහ එන්නත් ලබා ගැනීමට පෙර දැන් ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට බෙහෙත් ලබා දෙනවා, ඖෂධ ලබා දෙනවා ඔබතුමාලා ප්‍රායෝගිකව. එතකොට කෙනෙකුට ගැටලුවක් එන්නට පුළුවන් මේ ඖෂධ ලබා ගැනීම තුළින් මගේ ප්‍රතිශක්තිකරණය අවම වෙනවා නේද? එතකොට මම වෛරසය
ආසාදනය වීමට වැඩි ප්‍රවණතාවයක් මගේ තුල හටගන්නවා නේද කියන ගැටලුව. ඒ කාරණා පිළිබඳව අපි කතා කරමු. ඔව් දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ නිදන්ගත ස්නායු රෝග සමහර ඒවා ඒ රෝගේ ඇතිවන්නා වූ හේතුවත් ප්‍රතිශක්ත කිරීමේ ප්‍රශ්නයක් නිසා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ස්නායු පද්ධතියේ තියෙන සමහර ප්‍රතිදේහ ජනකවල විරුද්ධව ප්‍රතිදේහ හැදෙනවා. මේ ප්‍රතිදේහ හැදෙන ඇත්තටම වෛරසයක් පළවා හැරීමට මුලින් පටන් ගත්ත ප්‍රතිදේහ තමයි. මොකද ඒවා ගිහිල්ලා පස්සේ අර ඒ සමානභාවය නිසා වෛරසයේ තිබිච්ච ප්‍රතිදේහ ජනකයත් ඒ ස්නායු සෛලයේ තියෙන ප්‍රතිදේහ ජනකයත් වල සමානභාවය නිසා අර ප්‍රතිහතිකර ප්‍රතිදේහය ගිහිල්ලා ස්නායු පද්ධතියට ඇටැක් කරනවා. ඒ නිසා ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් අපි ආදි කාලේ ඉස්සරම් දන්නේව තියෙනවා. ඒ සමහර රෝගී තත්ත්ව මේ ඕටෝඉමියුන් ඩිසීසස් වලට ට්‍රීට්මන්ට් එක නැත්නම් ප්‍රතිකාර විදියට දෙන ඖෂධ වලින් ප්‍රතිශක්තිය අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට ප්‍රෙඩ්නිසලෝන් කියන ඖෂධය ඇසතයිප්‍රින් මයික්‍රොෆෙනොලිල් ඊට පස්සේ සයික්ලොස්පොරින් වගේ ඖෂධ ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිශක්තිය අඩු කරවන්නා වූ ඖෂධ සමහර රෝගීන්ට ලබා දෙනවා. ඒතර ඔබ නිවැරදිව සඳහන් කරා වගේ එහෙම රෝගියෙකුට හිතෙන්න පුළුවන් මගේ ප්‍රතිශක්තිය දැන් මේ ඖෂධයකින් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මට මේ රෝගය හැදුනොත් භයානක තත්ත්වයකට යන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වගේම මට මේ වැක්සින් එක ගන්න ගියොත් මට ප්‍රශ්නයක් ඇති වේද? එතෙන්දී දැන් ප්‍රතිශක්තියට විරුද්ධ ඖෂධ තිබුණත් එන්නත ලබා ගැනීම බෑ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ඖෂධ මම නැවැත්විය යුතුයි. COVID-19 රෝගීට ප්‍රතිශක්තිය අවශ්‍යයි. ඒ නිසා මම ඖෂධ නැවැත්විය යුතුයි. ඒසේ නොකළ යුතුයි. මොකද එහෙම කළොත් අර ශරීරයේ දැනට පවතින රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම හොඳම දේ ඒ තමන්ගේ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කිරීම. නමුත් සාමාන්‍ය නිර්දේශයක් විදිහට මම කියන්නේ එහෙම ඖෂධ නවත්තන්න බෑ. වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කරලා තියෙන ඖෂධයක් එසේ නැවතුනොත් ඒ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඊට වඩා දරුණු තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා එසේ නොකළ යුතුයි. නමුත් ඉන්නද ලබා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ අපස්මාරය, එපිලෙප්සි රෝගය සම්බන්ධයෙන්. ඔබ දන්නවා අපස්මාරයට තියෙන පළමු ප්‍රතිකාරය ඖෂධ ලබා ගැනීම. ඒ ඖෂධ දීර්ඝ කාලිනව ගන්නවා. සමහර අය අවුරුදු 2, 3, 5, 10 ඉතර දීර්ඝ කාලිනව ඖෂධ ලබා ගන්න. මොකද මේ ඖෂධය ශරීරයේ තැබිය යුතුයි ඒ රෝගය පාලනය කිරීම සඳහා. සමහර කෙනෙක් තීරණය කරනවා මේ ඖෂධ නවත්තන්න ඕනේ කියලා මේ වෙලාවේ. එසේ නොකළ යුතුයි. ඒ ඖෂධ නැවැත්වීමෙන් ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. ඖෂධ දැන් අපස්මාරයේ තියෙන රෝගයක ඖෂධ නැවැත්වුවොත් ඔහුට දරුණු අපස්මාර තත්යකට යන්න පුළුවන්. සමහරලාට දැඩි සත්කාර ඒකක වලට ගිහිල්ලා හුස්ම ගන්න බැරුව ජීවිතේ පවා තර්ජනට ලක් වෙන්න පුළුවන් තත්යකට යන්න පුළුවන්. ඒ නිසා ඒ ඖෂධය ඔබට ලබා දෙන ඖෂධය ඔබට පුංචි දෙයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ලැබෙන රැකවරණ ඉතා විශාලයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් වල නැතුව ඒ ඖෂධ නවත්තන එක සුදුසු නෑ. දැන් වෛද්‍යතුමනි අනෙත් කාරණේ තමයි අපි දන්නවා ප්‍රායෝගිකව මේ වෛරසය ආසාදනය වුණාන් පස්සේ මේ සංකූලතා පෙන්වන සහ සංකූලතා නොපෙන්වන පිරිසක් සමාජය තුළ තිබෙනවානේ. අපි මේ සංකූලතා නොපෙන්වන, ඒ කියන්නේ Taman ආසාදිතයෙකු කියලා Tamanවත් දන්නේ නැති ස්නායු රෝගියෙකු ඉන්නා නම් ඔහු මාසිකව හෝ සතියකට වරක් පැවැත්වෙන සායන වලින් ඔහුට අවශ්‍ය ඖෂධ ලබා ගන්නවා. නමුත් පවතින වාතාවරණයත් එක්ක සායන පැවැත්වීම පිළිබඳව දැන් යම්කිසි වූ ගැටලුවක් තිබෙනවානේ. එතනදී දැන් Taman දන්නේ Taman ආසාදිතයෙක් කියලා. හැබැයි ඔහුට කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. ඔහු නිදන්ගත ස්නායු රෝගියෙක්. මෙතනදී මේ ඖෂධ ලබා ගැනීම පිළිබඳව මෙහි වැදගත්කම මම කැමති ඔබතුමාගෙන් විමසන්න. ඔව් අද වර්තමානයේ මේ ටෙස්ට් කරලා පොසිටිව් වෙන අය විතරක් නෙමෙයි ශරීරයේ විස බීජය රඳවාගෙන පතුරවමින් ඉන්නේ. ඇත්තටම එදිනෙදා ජීවිතේ මම දැක්ක මේ ඔබගේ රූපවාහිනී channel එකනොත් මම හිතන්නේ මෙයා ෂෙයා කරා හම්බ වෙන ඕනම පුද්ගලෙක් මේ වෛරස් එක රඳවාගෙන ඉන්නවා කියලා උපකල්පනය කිරීම තමයි සුදුසු. ඒ නිසා ඇත්තටම සායනවල දැන් අපි දන්නවා සමහරලාට මේ රජයේ රෝහල්වල සායනවල සෙනඟ එකතු වෙනවා. ඒ නිසා මේ සායන පැවැත්වීම ගැන අතීතයේත් අපි යම් අවස්ථාවල කතා කළා. දැන් ජාතික රෝහල් ඇතරම මේ තැපෑලෙන් යවන ක්‍රමයක් බොහෝ රෝහල්වල ක්‍රියාත්මක වුණා. ඒ දැනටත් යම් කිසි මට්ටමක ක්‍රම යනවා. ඒ වගේම දැන් සායන පවත්වන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශයකුත් තියෙනවා මේ කාරණේ නිසාම. දැන් මේ ලොක්ඩවුන් එක නිසාම. ඉතින් ඒත් ඔබගේ මේ ඖෂධ ලබා ගැනීම ගැන ඔබත් උත්සුක වන්න. ඇතරම දුර බැහැර රෝහලකින් නම් මේ ලබා ගන්න තමන්ගේ ළඟ රෝහලෙන් උනත් ගිහිල්ලා ලබා ගන්න බැරි කමක් නැහැ. මේ සායන සටහනට ඉදිරිපත් කළා. ඔබට පෞද්ගලික ෆාමසියකින් ලබා ගත හැකි නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලබාගෙන ඔබ ඖෂධ නොකඩවා ලබා ගැනීම ඉතාම වැදගත්.
ඊට අමතරව තව එක දෙයක් කියන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මේ අපස්මාරය වගේ රෝගීන්ට මම නිතර දෙන උපදෙසක්. ඔබ ගෙදර මාස 2-3කට බෙහෙත් මේ ගබඩා කරලා තියාගන්න. මොකද සමහරවිට ෆාමසි එකේ සමහර බෙහෙත් නැති වෙන එකපාර මේ එපිඩෙමික් එක නැත්නම් මේ වසංගතය මුළු ලෝකේ පුරා පවතින එකක්. අපිට ඖෂධ එන්නේ වෙනත් රටවල් වලින් සමහරවිට. ඒ රටවල් වලින් සමහරට ඖෂධ ආවේ නැහැ. දැන් මෑතකදී අපිට සමහර ඖෂධයක් ලංකාවේ නැති වුණා. ඒක පිට රටින් ගෙන්නන්න බැරි වුණා. ඒක නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නිසා. ඒ අවස්ථාවේදී අපි ඒ රෝගීන්ට වෙනත් ඖෂධ දෙන්න උත්සාහ කරා. නමුත් ඒ ඖෂධ නිර්දේශ කරලා තියෙන තමන් නිතරම ලබා ගන්න ඖෂධය තමයි හොඳම එක. අපිට වෙන එකකට මාරු කරනවත් ආයෙසරයක් ප්‍රශ්නයක් ඇති වෙන නිසා කෙටි ගබඩා කිරීමක් කරගත්තට කමක් නැහැ. දැන් මේක සමහරලාට වෙන කෙනෙක් වැරදිද දකින්නත් පුළුවන්. හැබැයි මම කියන මාසෙක හෝ දෙකක ඖෂධ ප්‍රමාණයක් ගෙදර තියාගෙන ඉන්න එක හොඳයි. දීර්ඝකාලීනව ඖෂධ ගන්න කෙනෙක්. තමන්ගේ අවශ්‍යතාවය උදෙසා. තමන්ගේ අවශ්‍යතාවය උදෙසා. දැන් වෛද්‍යතුමනි මේ කාරණා පිළිබඳවත් මම කැමතියි කතා බහ කරන්න. දැන් යම්කිසි පුද්ගලයෙකු මේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නවා කොබන හෝ එන්නතක් ඉන්න අනතුරුව දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමෙනුත් පසු ඔහුට වෙනත් එන්නතක් අපි කියනවා ලංකාව තුල විවිධ එන්නත් ලබා දෙනවා පුද්ගලයන් සඳහා. එම එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් ඇතිවන මාදී පිළිබඳව සමීක්ෂණයක් හෝ පරීක්ෂණයක් සිදු කර තිබෙනවාද යම්කිසි තොරතුරක් තිබෙනවාද ඒ පිළිබඳව? ඒක ඇත්තටම මේ ස්නායු පද්ධතිය ආශ්‍රිතවම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අර ඉමුනොලොජිස්ට්ලා රෙකමන්ඩ් කරන විදිහට තමයි අපි ඒක කරන්නේ. ඔය මික්ස් ඇන්ඩ් මැච් කියන එක. ඇත්තටම හොඳම එන්නත වන්නේ මම දන්නා හැටියට එම වෙන්න තමයි. නමුත් එම එන්නත ගෙන්න ගන්න බැරි වුණොත් නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නිසා අපිට වෙනත් එන්නතක් තියෙනවා නම් ඒ එන්නතින් දෙවෙනි ඩෝස් එක දෙන්න පුළුවන්ද? ඒකට තුන්වෙනි ඩෝස් එකක් අපි කතා කරොත් ඒකෙන් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට ඒක ඇත්තටම මේක වෙන මගේ සීලයට වඩා වෙනස්. මම වෛද්‍යතුමනි අහුවේ දැන් අපි එන්නත නෙවෙයි කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත නෙවෙයි වෙනත් එන්නතක් අපි කිව්වොත් නිර්වින්දනය සඳහා යම්කිසි පුද්ගලයෙකුට ලබා දෙනවා එන්නත. එහිදී ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්ද යම්කිසි පුද්ගලයෙකුට? එහෙම ගැටලුවක් නැහැ. දැන් අතරම වෙනත් එන්නතක් වෙනත් රෝගයක් සඳහා දෙන එන්නතක් ලබා ගැනීමෙන් පසු වුණත් යම්කිසි කාලයකට පස්සේ මේක දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. දැන් වෙනත් ඖෂධ වර්ග තියෙන අපි එන්නත් කරන නිර්වින්දනය හෝ වෙනත් ඒ ඖෂධ සඳහා මේකෙන් බලපෑමක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නත ප්‍රශ්නයක් ඇති වෙන එන්නත ලබා ගන්නට පුළුවන්. දැන් මේ වෛද්‍යතුමනි නිරෝගී පුද්ගලයෙකු ඉන්නවා මේ ගැටලුව මේ මම කැමති ඔබතුමාගෙන් निराකරණය කරගන්න. එන්නත ලබා ගැනීමෙන් පසු ඔහුට හිතෙනවා නම් මේ මගේ යම්කිසි වූ ස්නායු පිළිබඳව ගැටලුවක් තිබෙනවා කියන කාරණේ පිළිබඳව මොකක් හෝ ලක්ෂණයක් හේතු කොටගෙන ඔහුට කල යුතු මූලිකම දේ සහ පළමු දේ මොකක්ද අපු නරවන පුද්ගලයෙකුට එහෙම යම්කිසි වූ ගැටලුවක් තිබෙනවා නම් ඔබ එන්නත ලබා ගත්තට පස්සේ ඔබට යම්කිසි ස්නායු රෝග ලක්ෂණයක් මතුවුණොත් ඇත්තටම අපි අපේ සංගමයෙන් මගිනුත් මේ දවස්වල සහ මේ වසංගත ඒකකයෙන් මගිනුත් සමීක්ෂණයක් තියෙනවා. අපි වෛද්‍යවරයෙකුට පුළුවන් ඒක දැනුම් දෙන්නත් ඒ වගේ රෝගයකට හඳුනාගත්තොත් ඇත්තටම එම පුද්ගලයා වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. හමු වෙලා හරියටම දැනගන්න ඕන මේක එන්නත නිසාම සිදුවෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් අහඹු ලෙස සිදුවන්නට තිබිච්ච දෙයක් නොවේද? අපි එන්නත ලබා නොදුන්නත් සිදුවන්නට නියමිතව තිබුණු දෙයක් නොවේද? ඒකට උත්තර දෙන්න පුළුවන් වන්නේ වෛද්‍යවරයෙකුට ඒ සම්බන්ධ දැනීමක් ප්‍රාමාණික අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට විතරයි. ඒ නිසා වෛද්‍යවරයෙක් හමු වෙලා තීරණය කරන්න ඕන. දැන් මට ඇත්තටම ළඟදිත් රෝගියෙක් ආවා එන්නත අද උදේ ලබා ගත්ත හවස මගේ දකුණු පැත්ත හිරිවැටුණා. ඉතින් ඇත්තටම ඒ කලාතුරකින් පොඩි ප්‍රශ්න එහෙම එනවා නැත්තේ නැහැ. නමුත් ඊටාම කලාතුරකින් මිලියන් ගානකට කිහිපයක්. නිසා මේ එන්නතේ තියෙන වාසිය පැත්ත සහ එන්නතෙන් විය හැකයි අපි මේ හිතන අවාසි පැත්ත තරාදිය දෙපැත්තට දැමම උඩ පහළ යන්නේ. ඒක සමානව තියෙන්නේ නැහැ. ඒ නිසා මේක ඊටාම පැහැදිලි නිර්දේශයක් එන්නත ලබාගත යුතුයි කියන්නේ. මේ දැන් ස්නායු මූලික ස්නායු රෝග ලක්ෂණ මොනවාද කියන කාරණය පිළිබඳව ඊට පස්සේ පෙරලා ප්‍රශ්නයක් පැන නගිනවා යම්කිසි පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව දැනුමක් නැති. මම කැමතියි ඒ ගැනත් ඔබතුමාගෙන් දැනගන්න. ස්නායු රෝග ලක්ෂණ කියලා කියන්නේ සමහරලාට හිරිවැටීමක් ඇති වුණොත් ඒ වගේම පණ නැතිවීමක් නැත්නම් පෙනීම නැතිවීමක් ඒ වගේම තමගේ කතාව සමතුලිතතාවය නැතිවීමක් ඇවිද ගන්න බෑ වැටෙනවා. මේ වගේ රෝග ලක්ෂණ තමයි බොහෝ බහුල. තවත් ඉතින් රෝග ලක්ෂණ ගොඩාක් තියෙනවා අපිට කිව හැකි ඒවා. නමුත් මේව එකක්වත් මම මේ පවසන්නේ එන්නතට අදාළවත් රෝගයට අදාළවත් නෙමෙයි. ජෙනරලි නැත්නම් සාමාන්‍ය වශයෙන් ස්නායු රෝගවල පවතින කියලා අපි හිතන රෝගී ලක්ෂණ. රස දැනීම නැතිවීම සහ ගිලීමේ හැකියාව නැතිවීම, කතාව නැති වෙනවා. ඒ වගේ අපේ තියෙන හැකියාවක් නැතිවීම තමයි බොහෝ වෙලාවට මේ ස්නායු ආබාධ වලින් ඇති කරවන්නේ. දැන් වෛද්‍යතුමනි මේ වර්තමානයේ තුල වසර එකහමාරකට අධික කාලයක් මුළුල්ලේ අපි කොවිඩ් පිළිබඳව දැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙන. එතකොට මේ
Taman නිදන්ගත රෝගයකින් ස්නායු රෝගයක් හෝ වේවා වෙනත් රෝගයකින් හෝවා පෙළෙන්නෙකු කියන කාරණය බහුතරයක් ජනතාව දැන් මේ විදිහ අමතක කරලා තියෙනවා කොවිඩ් නිසා. ප්‍රමුඛ අරමුණ වෙලා තියෙන්නේ මම කොවිඩ් වලින් ආරක්ෂා වෙනවා. එතනින් එහාට මට ගැටලුවක් නැහැ කියන කාරණය. හැබැයි ඔහු නිදන්ගත රෝගියෙකු කියන කාරණේ ඔහු බොහෝ විට අමතක කරලා තිබෙන්නේ. මෙහි බරපතලකම කොහොමද අනාගතයට බලපාන්නේ? ඔව් ඇත්තටම ඔබ දැනට දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ආඝාතය කියන එක හිමේෂ්. දැන් ආඝාතය කියන රෝගය හැදුන කෙනෙකුට නැවත ආඝාතය හැදීමේ හැකියාව වැඩි. ඒකට දැන් අපි මේ කොවිඩ් ගැන ලොකුවට අවධානයක් යොමු කළා ආඝාතය හැදුන එක අමතක කරලා ඒකේ බෙහෙතුත් බොන එක අමතක කරලා හිටියොත් එහෙම අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් දැනට ඔබට යම්කිසි රෝගයක් සඳහා යම්කිසි උපදේශයක් ලැබිලා තියෙනවා, සමහර ඖෂධ දීලා තියෙනවා, යම් පිළිවෙත් අනුගමනය කරන්න කියලා තියෙනවා. මේ සියල්ලෙන් ඈත් වන්නට බෑ මේ අවස්ථාවේ. ඒ සියලු පිළිවෙත් කරන ගමන් අපිට කොවිඩ් වලින් ආරක්ෂා වීමට ඉතාම ලේසිම ක්‍රමයකුත් වෛද්‍යවරු නිරන්තරයෙන් කියනවා ඒ තමයි ගෙදරට වෙලා ඉන්න. එළියට බහින්න එපා. ගෙදර ඇතුළට කවුරුත් එන්නේ නැත්නම් ගෙදර තමන් තව කෙනෙක්ගේ ළඟට යන්නේ නැත්නම් තමන් නිතර අත් දෙක හොදනවා නම් මුඛාවරණය පළඳිනවා නම් තව කෙනෙක් එක්ක කතා කරන වෙලාවට ඒතර මේ වෙයින් බේරලා ඉන්න ක්‍රමයක් හොඳම ක්‍රමයක් තියෙනවා දැනටම. එන්නත ලැබීම ප්‍රමාණ වුණා කියලා අපිට ගැලවීමට යම්කිසි ක්‍රමයක් තියෙනවා. නමුත් එළියට බහින්න සිදුවෙන අය ඉන්නවනේ අත්‍යවශ්‍ය සේවා වලට යන අය දැන් වෛද්‍යවරු සහ පොළොව කාර්ය මණ්ඩලය ඊළඟට මේ ට්‍රයිෆෝසස් ඊළඟට අනිත් ඔය අත්‍යවශ්‍ය සේවා වල එළියට බහින්න වෙනවනේ. ඒත් ඒගොල්ලන්ට පොඩි අවධානම වැඩි මේ අනිත් අයට වඩා. ඒ නිසාම මේ ඒගොල්ලන්ට එන්නත් කරන්නේ අපි සමහර ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ. ඒතර ඒ අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. මොකද ඒ අය තමයි සමහරලාට ගෙදරට අරගෙන යන විස බීජ. ගෙදර ඇතුලේ ඉන්න අම්මට හෝ තාත්තට මේ විස බීජ අරන් යන. ඒතර ඒගොල්ලන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. තමන්ට එන්නත ලබාගෙන සිටියත් මේ අවස්ථාවේ තමන් එන්නත ලබාගෙන සිටියට තමන්ට පුළුවන් රෝගය අරගෙන යන්න. ඒක තැනක ඉඳන් තව තැනකට කියලා තව පුදුරට දෙන්න පුළුවන්. වාහකයෙකු වන්නට පුළුවන්. ඒ නිසා තමන් ගෙදර වැඩිහිටියන් ඉන්නෝ දරුවෝ ඉන්නෝ එන්නත ලබා නොදිච්ච. ඒ නිසා ඔබ වාහකයෙකු නොවි සිටීමට වග බලාගෙන ඉතාම වැදගත්. දැන් මේ වෛද්‍යතුමනි මේ එන්නතේ වැදගත්කම් පිළිබඳව අපි ජනතාව දැනුවත් කිරීම මේ මොහොතේ ඉතාමත් වැදගත් කාරණාවක් නිසා මම මේ ප්‍රශ්න ඔබතුමාට යොමු කරන්නේ. මේ එන්නත ලබා ගැනීමෙන් මේ දේවල් සිදු වෙනවා මේ අනතුරු සිදු වෙනවා කියන දුර්මත තවමත් සමාජය තුළ යම්කිසි ආකාරයකින් තිබෙනවා. ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට සහ කොළඹ ජාතික රෝහලේ කටයුතු කරන නිසා මම කැමතියි මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න. ඇත්තටම මේ වර්තමානයේ තුල ඔය ආකාරයෙන් තිබෙන දුර්මත ඇත්තක්ද කියන කාරණාව පිළිබඳව අපිට තවමත් සමීක්ෂණ හෝ ප්‍රතිඵලයකින් සනාථ වෙලා නැහැනේ. ඒ නිසා මේ අපිව නරඹන යම්කිසි ජනතාව පුද්ගලෙක් ඉන්නවා නම් මේ කාරණාව නිසා මම එන්නත ප්‍රතික්ෂේප කරනවා කියන දේ මත ඔබතුමා ඔහුට ලබා දෙන උපදෙස් මොකක්ද? ඇත්තටම අපි මේ ජීවත් වෙන ලෝකයේ සුදු සහ කළු නැහැ. මේ ලෝකයේ සමහර දේවල් මෙහෙම අනිවාර්යයෙන් සිදු වෙනවා අනිවාර්යයෙන් සිදු වෙන්නේ නැහැ කියලා අපිට කියන්න අමාරුයි. හිමේෂ් මම දැන් වාහනය පදවගෙන යනකොට මම බොහොම පරිස්සමෙන් වාහනය එලෙව්වත් මම යම්කිසි ක්‍රියානතුරකට පත්වීමේ යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා. ඒ සම්භාවිතාවය ඊටම අඩුයි. ඔබ හරි විදිහට වේ පදවනවා නම් වේගය අඩුවෙන් පරීක්ෂාකාරීව පාරේ තියෙන ඒ නීති වලට අනුකූලව යනවා නම් ඔබ ක්‍රියානතුරකට පත්වීමේ සම්භාවිතාවය ඊටම අඩුයි. වෙනත් වචනෙන් අපි මේ ජීවත් වන්නේ සම්භාවිතාවයන් සමතුලිත කර කර ඉන්න අවස්ථාවකනේ. දැන් උදාහරණයක් විදිහට අපි මේ සිරස ආයතනයේ දැන් මෙහෙම වාඩිලා කතා කරනවා. අපේ ලංකාවේ භූමිකම්පාවක් ඇවිල්ලා මේ බිල්ඩින්ග්ස් කඩා වැටලා අපේ ඔළුවට වැටෙන ඉඩක් නැද්ද? යම්කිසි දශම ගානක යම්කිසි හැකියාවක් තියෙනවා. එහෙම නැත්තේ නෑ. ඉතින් මේ එන්නත් වලින් සහ මේ රෝග වලින් මේ සිදුවන සම්භාවිතාවයන් බැලන්ස් කරලා තමයි අපි නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එහෙම වෙච්ච අවස්ථා නැතුවා නෙමෙයි. එන්නත ලබා ගත්තයින් පස්සේ සුළු සුළු ප්‍රශ්න අවස්ථා තියෙනවා නැත්තේ නැහැ. රෝගය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවා ඒවත් ඇත්තේ නැහැ. නමුත් අපි දන්නවා මේක මාරාන්තික රෝගයක්. රෝගීන් මිය යනවා අපි දැකලා තියෙනවා. වේගයෙන් පැතිරෙන බව දන්නා රෝගයක්. මේකෙන් ආරක්ෂා විය යුතුයි. ඒ නිසා අපි ඒකේ අවධානම ඉතාම ඉහළයි. අපි මේ කතා කරන්නා වූ අනිත් සම්භාවිතාවයන් දිහා බලනකොට ඒ නිසා මේ අවස්ථාවේ ගෙදරට වෙලා ඉන්න කිතාම වැදගත් අවශ්‍යතාවයක් නැත්නම් එලිට නොගින්න. ඒ වගේම එන්නත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් කුමන හෝ එන්නතක් තමන් ළඟට ලබා දෙන්න පුළුවන් කුමන හෝ එන්නතක් ඒ ගැන කරදරයක් නෙවෙයි ලබා ගන්න වෛද්‍යවරයෙක් කිව්වොතින් දැන් අපි හිතමු පළමු මාත්‍රාවට අපි සංකූලතාවයක් ආවා ස්නායු පද්ධතියේ සංකූලතාවයක් ආවා වෛද්‍යවරයා තීරණය කරනවා මෙම එන්නත නිසා තමයි මේ සංකූලතාවය ආවේ. එහෙම තීරණයක් කරපු වෙලාවක එම එන්නතේ දෙවෙනි මාත්‍රාව අපි දෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේ දෙන්නේ නැහැ කියලා තීරණයකට යන්න පුළුවන් වෛද්‍යවරයා තීරණය කළොත් එම එන්නත ලබා නොදිය යුතුයි. හැබැයි මේ අවස්ථාවේදී වෙනත් එන්නතක් දිය හැකිද කියන එක ටිකක් මේ වගේ සාකච්ඡාවකදී මට නිර්දේශයක් විදිහට ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ රෝගියා සම්බන්ධයෙන් වෛද්‍යවරු සාකච්ඡා කළා ඒ නිර්දේශය ලබා දෙනවා.
ඊට අමතරව අපි සමහර මේ දැන් මේ නිදන්ගත කියන්නේ chronic illnesses නේ. acute illness එක තියෙනවා නේද? දැන් අපි හිතමු අද මේ ගිලන්-බාරේ සින්ඩ්‍රෝම් හරි මොකක් හරි අලුත් acute illness එකක් තියෙන රෝගියෙකුට මේ එන්නත ලබා ගන්න පුළුවන්ද කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පොඩි කාලයක් අපි දෙනවා. ඒ acute illness එක ඉවරෙන් පස්සේ තමයි එන්නත ලබා දෙන්නේ. අපි පුන පුනා කියන්නේ ඔබට හැකියක්මනින් එන්නත ලබා ගන්න කියන කාරණාව. මොකද වර්තමාන සමාජය තුළ අපිට හැමදාමත් ඇඳිරි නීතියේ පනවාගෙන නිවසට කොටු වෙලා ඉන්නට බෑ. කොවිඩ් එක්ක ජීවිතය ගත කරනවා නම් ඒකට ප්‍රධානතම විසඳුම තමයි පූර්ණ එන්නත්කරණයට යොමු වීම. වෛද්‍යතුමනි අවසන් වශයෙන් වැඩසටහන අවසානයේට අපි පැමිණෙමින් ඉන්නේ කෙමෙන් ඔබතුමාට අපිව නරඹන ජනතාව දැන් නිරෝධාන ඇඳිරි නීතියත් එක්ක බොහෝ දෙනෙකු නිවස වෙලා කටයුතු කරන මොහොතක ජාතික බේහිවර නරඹන අවස්ථාවක ඔබතුමාට විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට පවතින වසංගත තත්ත්වය මොහොන දෙන රටේ ජනතාවට ලබා දෙන්න පණිවිඩය මොකක්ද? ඔව් දැන් ස්නායු පද්ධතියේ රෝග ඉතා බහුලයි. නිදන්ගත රෝග තියෙන අයත් සමගිත් ප්‍රතිශතයක් අපේ සමාජය තුළ ඉන්නවා. ඉතින් මේ දැන් වර්තමානයේ COVID-19 රෝගය අපි ශීඝ්‍රයෙන් පැතිරීමෙන් යන අවස්ථාවක්. ඔබට දකින ඕනෑම පුද්ගලයෙක් මේ රෝග වාහකයෙක් වන්නට පුළුවන්. ඔබට විස බීජ ලබාගෙන අරගෙන ඇවිල්ලා ඔබේ උගුර තැන්පත් කරන පුද්ගලයෙක් වන්නට පුළුවන්. ඒ සියලු දෙනා දෙස එසේ බැලුවට කමක් නැහැ. ඔබගේ ආදරණීය ආදරය කරන පුද්ගලයෙක් වුණත් එසේ බැලුවට කමක් නැහැ. ඒ නිසා ඈතින් තියා ගැනීම වැදගත්. මේ අවස්ථාවේ අර අපි මේ එකතු වෙලා සින්දු කියනවා, පාටි දානවා, මාස්ක් දාන්න නැතුව මේවා නොකළ යුතු අවස්ථාවක්. මේ අවස්ථාවේ ඊටාම පරිස්සමෙන් කටයුතු කළ අවස්ථාවක්. අපි දැකලාම තියෙනවා මේ වගේ එකතු වීම වලදී මේ සම්ප්‍රේෂණය වුණු අවස්ථා. ඒ වගේම ඔබ ස්නායු නිදන්ගත රෝගයකින් පෙළෙනවා කියලා එන්නත ලබා නොගෙන ඉන්න එපා. එහෙම සැකයක් තියෙනවා ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය නිර්දේශයක් විදිහට ඔබ ලබා ගැනීමට උත්සුක වන්න. මොකද මෙම රෝගය සමහරවිට මේ නිදන්ගත රෝග තියෙන අයට වැඩියෙන් ඇටැක් කරනවා. ඒ නිසාම හේතුවක් වෙනවා මේ ලබා ගැනීමට. ඒ වගේම ඔබේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ දීලා තිබුණත් ඒව නවත්තන්නත් එපා. ඒ වගේම ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ගන්නා කෙනෙක් වුණත් එන්නත ලබා නොගෙන ඉන්නත් එපා. එන්නත ලබා ගැනීමට උත්සුක වෙන්න. හොඳයි අපි අද කතා බහ කරේ ස්නායු රෝග වලින් පෙළෙන්නෙකුට මේ වෛරසය ආසාදනය වුවහොත් ඔහුට සිදුවන බලපෑම සහ වර්තමාන සමාජය තුළ මේ සිදුවන කොවිඩ් එන්නත්කරණය තුළ ස්නායු රෝගියෙකුට එන්නත ලබා ගැනීමෙන් යම්කිසි වූ ගැටලුවක් ඇතිවිය හැකිද කියන කරුණු කාරණා පිළිබඳවයි අද ජාතික මෙහෙවර තුළින් අපි කතා බහ කරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පත්‍රන් මහතාට අපත් සමග උදෑසනින්ම ජනතාව දැනුවත් කිරීම සඳහා මේ ආකාරයෙන් ජාතික මෙහෙවරත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව ඔහු ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලෙසත් කටයුතු කරනවා. වැඩසටහන අවසන් කරමින් අපි නැවතත් ලබා දෙන්න පණිවිඩය තමයි ඔබ හැකියක්මනින් එන්නත ලබා ගන්න. මාර කලින් කිව්වා වගේම ළඟම එන්නත හොඳම එන්නත කියන කාරණාව පෙරදැරිව හැකියක්මනින් ඔබගේ පවුලේ හැමෝම වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම ළඟම තිබෙන එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත් කරන මධ්‍යස්ථානයට ගොස් ඔබට හිමි එන්නත ලබා ගන්න කියන කාරණාව තමයි අපි නැවතත් ඔබට මතක් කරන්නේ. ඒ වගේම ඔබ ස්වයං විනයක් හදාගන්න. අපි වර්තමානයේ තුල නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවත් ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නැහැ කියන කාරණාව තමයි සියලු දෙනා කියන්නේ. සමාජය තුළ ඔබට දෛනික ජීවිතය ගත කිරීමේදී යම් කිසි වූ ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වෙනවා කියන කාරණා පිළිබඳව අපි දන්නවා. නමුත් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගතහොත් ඔබගේ සමීපතයින්ගේ ආරක්ෂාවත් ඔබට සලසා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා එක්ව වෙනසෙන්නට එපා. අනාගතය තුල එක්ව සැනසෙනවා නම් ඔබට තියෙන එකම විසඳුම තමයි ස්වයං විනය. ඒ නිසා අපි නැවත වතාවක් කියන්නේ මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කරමින් දුරස්ථභාවයේ තිබා ගන්න. ඒ වගේම නිරන්තරයෙන් අත්සෝදන්න, මුවාවරණ පළඳින්න මේ කියන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශන තුල අපි ස්වයං විනයක් පවත්වාගෙන යම්කිසි වූ කැපකිරීමක් සිදු කරමින් මේ වසංගතයට මුහුණ දුනොත් නුදුරේදීම අපිට රටක් විදිහට එක්ව නැගී සිටීමේ හැකියාව තිබෙනවා. ඒ බවත් මතක් කරමින් අපි සූදානම් වන්නේ අදට ජාතික මෙහෙවර තුලින් ඔබ සමුගන්නට. හෙටත් සුපුරුදු පරිදි ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නා මොහොතේදී ප්‍රාර්ථනය ඔබට නිරෝගීමත් දවසක්.